Hi everyone. You all are warmly welcome to Samanyapa YouTube channel. Spoken English for daily use. අද පාඩමින් මම ඕගොල්ලන්ට කියලා දෙන්නේ මගේ channel එකේ මේ දක්වා ඕගොල්ලන්ට කියලා දුන්න සියලුම sentence patterns යලි සිහිපත් කරමින් අපි වාක්‍ය නිර්මාණය කර ගැනීමක් තමයි කරන්නේ. එහෙනම් එකම තැනින් සියලුම patterns ඉගෙන ගන්නයි උත්සාහ කරන්නේ. අපි භාවිතා කරන්නේ උදාහරණ දෙක තුනක්. සම්පූර්ණ තොරතුරු දැන ගැනීමට ඒ අදාළ වීඩියෝස් ටික නරඹන්න ඕනේ. අපිට මේ සියල්ලම මතකයේ තියෙනවා නම් අපිට ඉක්මනින් ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් හිර වෙන්නේ නැතුව ඊටාම පහසුවෙන්. ටෙන්සස් සම්බන්ධ අවබෝධය තිබීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අපි අනිවාර්යයෙන්ම මේ පැටර්න්ස් මතකයේ තියාගෙන ඉන්න ඕනේ. එහෙමනම් අපි වැඩි කතා නැතුව කෙලින්ම පාඩමකට යනවා. It's going to rain now. දැන් වහින්න යන්නේ. It's going to rain now. I'm going to make a kite. මම සරුංගලයක් හදන්නයි යන්නේ. දැන් ඔයගොල්ලෝ දන්නවා going to pattern එක පාවිච්චි කරන්නේ මොකටද? යමක් කරන්නයි යන්නේ, වෙන්නයි හදන්නේ. මෙවැනි අදහස් ප්‍රකාශ කිරීම සඳහා මේ going to කියන pattern එක අපි පාවිච්චි කරනවා. It's difficult for me to do it. මට ඒක කරන්න අමාරුයි. It's difficult for me to do it. මට ඒක කරන්න අමාරුයි. මතකද වාක්‍ය රටාව? It's difficult. It's difficult for her to understand. ඇයට තේරුම් ගන්න අමාරුයි. It's impossible for me to do it. It's impossible for me to do it. Impossible කියන්නේ කොහෙත්ම බෑ. එහෙම නැත්නම් කොහෙත්ම විය නොහැකි. මෙවැනි අදහස් ප්‍රකාශ කිරීමේදී අපි භාවිතා කරන්න ඕනේ මෙන්න මේ කියන පැටර්න් එක. එහෙමනම් මේ පැටර්න් එක කොහෙටද පාවිච්චි කරන්නේ කියලා ඔයා හොඳින් මතක තියාගෙන ඉන්න ඕනේ. It's impossible for him to pass the exam. ඔහුට විභාගයේ සමත් වෙනවා කියන එක කොහෙත්ම කරන්න බෑ. ඒකයි මේකේ අදහස. It's impossible for him to pass the exam. ඔහුට විභාගයේ සමත් වීම නම් කොහෙත්ම කරන්න බෑ. It's advisable for me to do it. මම ඒක කරන එක නුවණට හුරුයි. ඇඟට ගුණයි. මතකද මේ වාක්‍ය රටාව? නුවණට හුරුයි. It's advisable. It's advisable for me to do it. මම ඒක කරන එක නුවණට හුරුයි. It's advisable for him not to do it. It's advisable for him not to do it. ඔහු ඒක නොකරන එක නුවණට හුරුයි. ඇඟට ගුණයි. එහෙමනම් මේ වාක්‍ය රටාවත් අපිට ඉංග්‍රීසි කතා කිරීමේදී අත්‍යවශ්‍ය වෙනවා. It's easy for me to do it. It's easy for me to do it. මට ඒක කරන්න ලේසි. එන යමක් ලේසි පහසුයි කියලා කියනකොට අපි පාවිච්චි කරන්න ඕනේ මෙන්න මේ කියන වාක්‍ය රටාව. It's easy for me to do it. මට ඒක කරන්න පහසුයි, ලේසි. It's not so easy for her to do it. It's not so easy for her to do it. ඇයිට ඒක කරන්න එච්චර ලේසි නෑ. එච්චර ලේසි නෑ. එවැනි අදහසක් ප්‍රකාශ කිරීමේදී ඔයා අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න ඕනේ it's not so easy කියන වාක්‍ය රටාව. දැන් අපිට අවශ්‍ය නම් මෙහෙම කියන්නත් පුළුවන්. පුද්ගලයා සඳහන් නොකර අදාළ ක්‍රියාව විතරක් කියන්න පුළුවන් මෙහෙම. It's difficult to do. කරන්න අමාරුයි. කාටද කියලා නෑ මෙතන. එවැනි අවස්ථාවලදී for him, for me, for them කියලා අපි මෙදින් මෙන්න මෙතෙන් යොදපු phrase එක මේ වෙලාවේ පාවිච්චි කරන්නේ නෑ. කරන්න අමාරුයි. It's difficult to do. කරන්න ලේසි. It's easy to do. කරන්න කොහෙත්ම බෑ. It's impossible to do. කරන එක නුවණට හුරුයි. It's advisable to do. මෙන්න මේ විදිහට කෙටි කරලා වෙනම වාක්‍ය රටාවක් විදිහටත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. දැන් බලමු අපි මෙන්න මේ වාක්‍ය රටාව ඕගොල්ලන්ට මතකයිද කියලා. You better do it. You better do it. ඔයා ඒක කරන එක වඩාත් හොඳයි. වැඩිය හොඳයි. එහෙමනම් මෙතනදී අපි භාවිතා කරන්නේ better කියන වචනය. You better do it. ඔබ ඒක කරන එක වඩාත් හොඳයි. වැඩිය හොඳයි. She better come. ඇය එන එක වඩාත් හොඳයි. වැඩිය හොඳයි. මෙතනදී මේ better කියන වචනය උපකාරක ක්‍රියාවක්සේ තමයි ඉංග්‍රීසියේ මේ භාවිතා කරලා තියෙන්නේ. මේ පැටර්න් එක පාවිච්චි කරන්නේ මොන අරමුණ ඉටු කරගන්නද කියලා හොඳින් අවබෝධ නම් ඒ හොඳටම ඇති. She better come.
ඇය එනවා නම් වඩාත් හොඳයි. She better come. ඇය එනවා නම් වඩාත් හොඳයි. කතෘ පදයේ අනුව මේ better කියන වචනේ වෙනස් වෙන්නේ නැහැ. ඒක තමයි මෙතනදී විශේෂයෙන් මතක තියාගන්න ඕනේ. I'm tired of working. මට වැඩ කරලා ඇති වෙලයි තියෙන්නේ. එපා වෙලයි තියෙන්නේ. I'm tired of working. She's tired of living. ඇයට ජීවත් වෙලා ඇති වෙලයි තියෙන්නේ. එපා වෙලයි තියෙන්නේ. එහෙනම් අපි කලේ මොකක්ද? tired of සමගින් ing ඇතුළත් ක්‍රියාපදයක් භාවිතා කළා. She's tired of living. මේ වගේම අර්ථයක් ගෙට දෙන්න පුළුවන් fed up කියන ෆ්‍රේස් එක භාවිතයෙන්. She's fed up with. නමුත් එතනදී භාවිතා කරන්න ඕන preposition එක තමයි with. She's fed up with living. ඇයට ජීවත් වෙලා එපා වෙලයි තියෙන්නේ. She's fed up with living. We are fed up with this. We are fed up with this. අපිට මේක ඇති වෙලායි තියෙන්නේ. We are fed up with this. You need come. ඔයා එන්න අවශ්‍යයි. මතකද මම මුලින් කිව්වේ මේ need යනු මෙතන උපකාරක ක්‍රියාවක් සේ තමයි භාවිත කරලා තියෙන්නේ. එහෙමනම් සියලුම කතෘ පද සමග එකසේ භාවිත කරනවා. You need not come. ඔයා එන්න අවශ්‍ය නැහැ. You need not come. ඔයා එන්න අවශ්‍ය නැහැ. උපකාරක ක්‍රියාවක් සේ need යෙදෙන විට not එතෙන්නමයි එකතු කරන්නේ. You need not come. එහෙමනම් බලමු මේක ප්‍රධාන ක්‍රියාවක් සේ කොහොමද පාවිච්චි කරන්න කියලා තවත් ටිකක් ඉස්සරහට ගෙහෙන්න. You need to come. You need to come. අන්න මෙතනදී to යොදලා තියෙනවා. මෙතන need යොදන්නේ ප්‍රධාන ක්‍රියාපදයක් ලෙස. මේ පාඩම ඇතුළත් සම්පූර්ණ වීඩියෝ එක නැරඹීමෙන් ඕගලන්ට මේ පාඩම පිළිබඳව මේ පැටර්න් එක සම්බන්ධව පූර්ණ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. You need to come. ඔයා එන්නට අවශ්‍යයි. You don't need to come. ඔයා එන්නට අවශ්‍ය නැහැ. ඔයා එන්න අවශ්‍ය නැහැ. You don't need to come. මෙතනදී need භාවිත කරලා තියෙන්නේ ප්‍රධාන ක්‍රියාපදයක් සේ. She need come. ඇය එන්න අවශ්‍යයි. උපකාරක ක්‍රියාපදයක් සේ යෙදෙන කල s එක යෙදීම කරන්නේ නැහැ. she නම් needs වෙන්න ඕනේ නේ කියලා ඇතැම් අය හිතනවා. නමුත් එහෙම වෙන්න ඕනේ නැහැ. උපකාරක ක්‍රියාවක් සේ යෙදෙනකොට. දැන් she can go, I can go, we can go. In the same way you can say she need come. ඇයට එන්න අවශ්‍යයි. She need not come. She need not come කියන්නේ ඇය එන්න අවශ්‍ය නැහැ. She need not come. Now let's see how it is used as a principal verb. අපි බලමු දැන් ප්‍රධාන ක්‍රියාපදයක් සේ ඒක කොහොමද යෙදিলা තියෙන්නේ කියලා. She needs to come. අන්න එතකොට s එක එකතු වෙනවා. I need, we need, you need, they need. නමුත් he, she, it වැනි පදත් සමග needs යෙදෙනවා. She needs to come. ඒ විතරක් නෙමෙයි. මෙතන to යොදලා තියෙනවා. එහෙනම් මේ පැටර්න් එක හොඳින් අධ්‍යයනය කරන්න. She needs to come. ඇය එන්නට අවශ්‍යයි. She doesn't need to come. ඇය එන්නට අවශ්‍ය නැහැ. Shall I take this? මම මේක ගන්නද? Shall I take this? May I take this? මම මේක ගන්නද? ඊට අමතරව මේකේ වඩාත් ආචාරශීලී භාවය පෙන්වීම සඳහා තවත් අර්ථයක් තියෙනවා. මට මේක ගන්න අවසරද? May I take this? Shall we take this? අපි මේක ගමුද? අපි මේක ගමුද? අපි කියලා පටන්ගෙන මුද කියලා අවසන් කරන වාක්‍ය නිර්මාණයේදී අපි පාවිච්චි කරන්න ඕන පැටර්න් එක තමයි shall we කියලා කියන්නේ. Shall we take this? අපි මේක ගමුද? Let's take this. අපි මේක ගමු. Let's කියලා වාක්‍යයක් ආරම්භ කළොත් එහි අර්ථය වෙන්නේ අපි කියලා පටන්ගෙන මු වැනි අදහස් ප්‍රකාශ කිරීම සඳහා අපි පාවිච්චි කරන්න ඕනේ let's කියන පැටර්න් එක. Let's take. අපි ගමු. Let's take this. අපි මේක ගමු. Do you eat fish? ඔයා මාළු කනවද? Do you eat fish? Don't you eat fish? ඔයා මාළු කන්නේ නැද්ද? Did you eat fish? ඔයා මාළු කෑවද? Didn't you eat fish? ඔයා මාළු කෑවේ නැද්ද? එහෙමනම් do you, don't you, did you, didn't you භාවිතය පාවිච්චි කරන පිළිවෙල හොඳින් මතක තියාගෙන ඉන්න ඕනේ. ඒකේ වෙනස තේරුම් ගන්න ඕනේ. I used to get up early in the morning. Used to යමක් කරන්නට පුරුදුව සිටියා. මේ අර්ථය ගෙන දීම සඳහා තමයි මේ වාක්‍ය රටාව පාවිච්චි කරන්නේ.
I used to get up early in the morning. මම උදෙන්ම අවදි වෙන්න පුරුදු වෙලා හිටියා. Do you have brothers? ඔයාට සහෝදරයෝ ඉන්නවද? ඕකම අපි අහනවා got භාවිතා කරලා මේ විදිහට. Have you got brothers? ඔයාට සහෝදරයෝ ඉන්නවද? It goes without saying that he's a loiterer. It goes without saying that. කියන්නත් දෙයක්ද? It goes without saying that. මෙන්න මේකයි ඒ වාක්‍ය රටාව. It goes without saying that he's a loiterer. ඔහු රස්තියාදුකාරී කියලා කියන්නත් දෙයක්ද? Who told you to do? Who told you to do? කවුද ඔයාට කරන්න කිව්වේ? Who told you? කවුද කිව්වේ? Who told you to do? කවුද කරන්න කිව්වේ ඔයාට? Who told you not to do? කවුද කරන්න එපයි කිව්වේ ඔයාට? Who told you not to do? මෙතනදී don't පාවිච්චි වෙන්නේ නැහැ. ඉතින් මේ පිළිබඳ අවබෝධය තියෙන්න ඕනේ. Who told you not to do? කවුද ඔයාට කිව්වේ කරන්න එපා කියලා? I've told you umpteen times to do it. මම ඔයාට අනන්තවත් කියලා තියෙනවා. හිසේ කෙස් ගානට කියලා තියෙනවා. කෙස් පැලෙනකම් කියලා තියෙනවා. මෙන්න මෙවැනි අදහස් ප්‍රකාශ කිරීම සඳහා අපි භාවිතා කරන ෆ්‍රේස් එක umpteen times. umpteen times. මේ සියලුම පැටර්න් සම්බන්ධ වෙනම වීඩියෝ සකස් කරලා තියෙනවා. මේ පාඩම සම්බන්ධව වැඩි තොරතුරු ලබා ගන්නට අවශ්‍ය නම් ඔබ අනිවාර්යයෙන්ම මගේ channel එකට ගිහිල්ලා ඒ වීඩියෝස් ටික අධ්‍යයනය කරලා බලන්න. I told you umpteen times to do it. මම අනන්තවත් කියලා තියෙනවා ඔයාට ඒක කරන්න කියලා. I told you umpteen times not to do it. මම ඔයාට අනන්තවත් කියලා තියෙනවා ඒක කරන්න එපයි කියලා. දැන් මෙතනදී don't පාවිච්චි කරන්න යන්න එපා. එහෙම වාක්‍ය තුල යොදන්න බෑ. I told you umpteen times not to do it. මම ඔයාට අනන්තවත් කියලා තියෙනවා ඒක කරන්න එපයි කියලා. I heard you coming. මට ඇහුණා ඔයා එනවා. I heard you coming. මට ඇහුණා ඔයා එනවා. මම heard ඇහුණා you ඔයා මෙන්න මෙයා කරපු ක්‍රියාව තමයි මෙතන තියෙන්නේ. කරමින් හිටපු ක්‍රියාව තමයි මෙතන තියෙන්නේ. එහෙනම් එකම වාක්‍ය තුල මේ සියල්ල කියනකොට නැවත was were භාවිතා කරන්න එපා. I heard you were coming කියලා කියන්නේ නැහැ. නිවැරදි ක්‍රමය මෙන්න මේ ආකාරයෙන් තමයි පාවිච්චි කරන්න ඕනේ. I heard you coming. මට ඇහුණා ඔයා එනවා. I didn't hear you coming. මට ඇහුනේ නැහැ ඔයා එනවා. I saw you coming. මම දැක්කා ඔයා එනවා. I didn't see you coming. මම දැක්කේ නෑ ඔයා එනවා. That's why I like you. අන්න ඒකයි මම ඔයාට කැමතියි. It's not a secret that these are very useful to everyone. It's not a secret that these are very useful to everyone. රහසක් නෙවෙයි මේ සියල්ල සෑම කෙනෙකුටම ඊටාම ප්‍රයෝජනවත් කියන එක රහසක් නෙවෙයි. That's why I decided to teach you all these in one video. ඒ නිසායි මම තීරණය කළේ මේ සියල්ල එක වීඩියෝ එකකින් උගන්වන්නට. ඊළඟ කොටසේදී ඉතිරි කොටස් සම්බන්ධව සාකච්ඡා කරනවා. මේ සියල්ල එදිනෙදා කතා බහේදී අනිවාර්යයෙන්ම ඔබට අත්‍යවශ්‍ය වෙන වාක්‍ය රටා. ඉංග්‍රීසි හිර වෙන්නේ නැතුව වරදින්නේ නැතුව අපට අවශ්‍ය කරන අදහස හරියටම කීම සඳහා තමයි මෙන්න මේ පැටර්න්ස් ටික හොඳින් පාඩම් කරලා තියාගන්න ඕනේ. ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නෙමෙයි නම් නරඹන්නේ කරුණාකරලා subscribe කරන්න. අලුතෙන් අපි වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාට notification එකක් ලැබෙනවා ඒ සම්බන්ධව ඔයාව දැනුවත් කරලා. එතකොට එක පාඩමක්වත් මග හැරෙන්නේ නැහැ. ඊළඟ වීඩියෝවෙන් ඉක්මනින්ම හමු වීමේ බලාපොරොත්තුවෙන් මා ඔබෙන් සමුගන්නවා. ආයුබෝවන්.